समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मुक्खदं මාතෘකාවට ගත්තේ අවුරුදු 2565කට පෙර දේශිත බුද්ධ වචනයක්. තීනිමානි භික්ඛවේ අමාතා පුත්තිකානි භයානි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ ලෝකේ ජීවත් වන හැම මිනිස්සෙකුටම කිසිදු ප්‍රභේදයකින් භේදයකින් තොරව සෑම මිනිස්සෙකුටම ධර්මතා තුනකට යටත් වෙන්න සිද්ධ වෙනවා. ඒ ධර්මතා තුන බුදුහාමුදුරු විශේෂ නාමයකින් සඳහන් කරනවා අමාතා පුත්තික භය කියලා. මේ ධර්මතා තුනට තමන්ගේ දරුවෝ ගොදුරු වෙනකොට යටත් වෙනකොට මොනතරම් බලවත් අම්මලා තාත්තලා හිටියත් ඒ ගොදුරු වන ධර්මතා තුනෙන් යටත් වන ධර්මතා තුනෙන් තම දූ පුතුන් බේරා ගන්නට දෙමව්පියන්ට හැකියාවක් නැහැ. දෙමව්පියෝ මේ ධර්මතා තුනට ගොදුරු වෙනකොට යටත් වෙනකොට මොනතරම් බල සම්පන්න ශක්ති සම්පන්න දරුවෝ ඉන්නවද? දෙමව්පියෝ වයසට යනකොට දෙමව්පියෝ මේ ධර්මතා තුනට ගොදුරු වෙනකොට දරුවන්ට වළක්වන්න බෑ. මොනවද මේ ධර්මතා තුන? ජරා භයං පළවෙනි ධර්මතාවයේ වයසට යෑම. දෙවෙනි ධර්මතාවයේ ව්‍යාධි භයං ලෙඩ දුක් වලට ගොදුරු වීම. තුන්වෙනි ධර්මතාවයේ මරණ භයං මරණයටපත් වීම. පළවෙනි ධර්මතාවයේ ජරා භයං වයසට යෑම. ඉපදිච්ච දවසේ ඉඳලා අපි හැමෝම තත්පරෙන් තත්පරය විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය දවසින් දවස සතියෙන් සතිය මාසෙන් මාසෙ අවුරුද්දෙන් අවුරුද්ද අපි වයසට යනවා. වයස එනවා නෙවෙයි වයස යනවා. ගලන ගඟක ජීවිතය කිව්වා. ජීවිතයත් ගලාගෙන යන ගංගාවක් වාගේ. කන්දකින් පටන් ගන්න පුංචි දල ධාරාවක් ගංගාවක් බවට පරිවර්තනය විලා දෙපස තියෙන පස සාරවත් කරමින් කෙත්වතු සරුවත් කරමින් සාරවත් කරමින් මහ මුහුදෙන් ගමන අවසන් වෙනවා. ජීවිතයත් එහෙම තමයි. උප්පත්තිය නැමැති කන්දෙන් පටන් ගත්තා වූ ජීවිතයේ නැමැති ගඟ මරණය නැමැති මහ මුහුදෙන් කෙලවර වෙනවා. තත්පරේ අපි කවුරුවත් ගණන් ගන්නේ නැහැ. නමුත් කාලය මනින පළවෙනි ඒකකයේ තත්පරේ පිණි. තත්පර 60ක් විනාඩියයි විනාඩි 60ක් පැයයි. පැය 24ක් දවසයි දවස් 7ක් සතියයි සති 4ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි. පටන් ගත්තේ තත්පරේ. එහෙමනම් මේ කාරණේ වඩාත් හොඳට තහවුරු වෙන්න ලස්සන උපමාවක් ගත්ත බුදුරජාණන් වහන්සේ. උපමාවට ගත්තේ අවුරුදු 100ක් ජීවත් වන මිනිසෙක්. මම දශක වශයෙන් කොටස් 10කට බෙදාගෙන යනවා. මේ බණ අහන පින්වත් පිරිස කල්පනා කරන්නට ඕනේ මම නතර වෙලා ඉන්නේ කොතනද? මන්ද දශකේ. මන්ද දශකේ කියලා කිව්වේ ඉපදිච්ච දවසේ ඉඳලා අවුරුදු 10ක කාල පරිච්ඡේදය. අපි කාටත් තිබුණානේ. ඇයි මන්ද දශකේ කිව්වේ? අම්මගේ තාත්තගේ ආදරය, රැකවරණය, ආරක්ෂාව, සෙනෙහස,
ලැබමින් හැදුණු වැඩුණු කාල පරිච්ඡේදය අපි කාටත් තිබුණා. ඒක ගෙවිලා අවුරුදු 10 ඉඳලා 20ට ක්‍රීඩා දශකයේ සෙල්ලම් කරනවා, දුවනවා, පනිනවා, නටනවා, අතපය කඩා ගන්නවා තරමක් විසී ඇති දඩබ්බර කාල පරිච්ඡේදය අපි කාටත් තිබුණානේ. සමහර අම්මලා තාත්තලා වයසට ගිය අය පොඩි අය දැක්කහම කියන මුන්ට හරි විසේ කියලා. අපිටත් ඕක තිබුණානේ ඒ කාලේ නේද? ගෙවිලා ඒක ගෙවිලා. අවුරුදු 20 ඉඳලා 30ට වන්න දශකයේ වන්න කියලා කිව්වේ ශරීරයේ ලස්සන වෙන්න, හැඩ වෙන්න පටන් ගන්නවා. එක පැත්තකින් ස්වභාවිකව හැඩ වෙන්න පටන් ගන්නවා, තවත් පැත්තකින් අස්වාභාවිකව වියදම් කර හැඩ කරගන්න, ලස්සන කරගන්න වෙරදරනවා. වියදම් අධික කාලේ වගේම ආවාහ විවාහ කටයුතු නැත්තම් ගිහි බන්ධනයට ඇතුළත් වෙන කාලේ 20 ඉඳලා 30ට ඒකත් ගෙවෙනවා. අවුරුදු 30 ඉඳලා 40ට බල දශකයේ ගතට වගේම හිතට වගේම ගතටත් අමුතු ප්‍රබෝධයක්, අමුතු බලයක්, අමුතු ශක්තියක් ලැබෙන කාල වකවාන. මේ කාල පරිච්ඡේදයේ තුලදී සමහරුන්ට හිතෙනවා, සමහරු හිතනවා මොනවද මට කරන්න බැරි කියලා. ඒ තරම් ශක්තියක් එනවා. ගස්ගල් පෙරලන්න හිතෙනවා. හැම දෙයක්ම තනියෙන් කරන්න හිතනවා. සමහර වෙලාවට සමහරු කියනවා උඹලගේ හයිය මට ඕනේ නැහැ, මගේ හයිය මට තියෙනවා, කවුරුවත් ඕනේ නැහැ කියලා සමහර වෙලාවට එහෙම කියනවා. කියවෙනවා. ඒ හයිය හත්තිය තියෙන නිසා ඒකත් ගෙවෙනවා. අවුරුදු 40 ඉඳලා 50ට ප්‍රඥා දශකයේ අර වෙනදා තිබිච්ච කලබලකාරී ස්වභාවයන් හුඟක් දුරට අඩුයි. ඉවසිලිවන්තව බුද්ධිමත්ව තීරණ ගන්න, කටයුතු කරන, වගකීමෙන් කටයුතු කරන කාල පරිච්ඡේදය ඒකත් ගෙවෙනවා. කන්දක් පාමුල වුන් මිනිසා කන්ද මුදුනට නගිනවා. නැගගත් මේ මිනිස්සය නැවත පාමුලට බහිනවා. පාමුලට බහිනවා කියන්නේ හිටපු තැනට එනවා කියන එක. බිලිඳු කාලේ අපි ඔක්කොම හිටියේ මහ පොළොව මත උඩුබෙලිය අතට. ඔක්කොම උඩුබෙලිය අතට නිහිටි උඩ අතට. එතකොට මේ උඩුබෙලිය අතට හිටපු දරුවගේ පළවෙනි විපර්යාසය තමයි අනිත් පැත්තට පෙරලීම. පෙරළුණු ඒ දරුවගේ ඊළඟ විපර්යාසය තමයි බඩගගා යනවා. ඊළඟ විපර්යාසය දනගගා යනවා. ඊළඟ විපර්යාසය වැටි අල්ල නැගිටින්න පටන් ගන්නවා. මේ කෙලින් කරගත් ශරීරේ දැන් කොහාටද එන්නේ? උඩුබෙලිය අතට තිබුණා, කෙලින් නැගිටින්න පටන් ගත්තා. දැන් 50 ඉඳලා 60ට හානි දශකය. හානි කියන්නේ විනාශ වෙනවා. මොනවද විනාශ වෙන්නේ? ලස්සනට පීර හැඩ කරපු මෝස්තර දාපු කළු පාට කොණ්ඩේ සුදු පාට වෙන්න පටන් ගන්නවා. හොඳට පෙනිපෙනි තිබුණු ඇස් දෙක පෙනීම දුර්වල වෙන්න පටන් ගන්නවා. ඇහිච්ච කන් දෙක ඇහිම දුර්වල වෙන්න පටන් ගන්නවා. සමහරුන්ගේ මුතුකට පෙලක් වාගේ තිබිච්ච දත් ටික එක හෙලවෙන්න පටන් ගන්නවා. හෙලවුණු දත ගැලවෙන්න පටන් ගන්නවා. හැමේ තිබිච්ච ලස්සන පැහැපත් ගතිය නැති වෙලා හැම රැලි ගහින්න පටන් ගන්නවා. ඇකිලෙන්න පටන් ගන්නවා. දුවලා පැනලා ඇවිදලා වැඩ කරපු ශරීර ශක්තිය බලය ටික හීන වෙන්න පටන් ගන්නවා. 50 ඉඳලා 60ට ඒකත් එසේම ගෙවෙනවා. අවුරුදු 60 ඉඳලා 70ට ප්‍රාග් භාර දශකයේ. ප්‍රාග් කිව්වේ ඉදිරිය, භාර කිව්වේ බර වෙන්න පටන් ගන්නවා. කොහාටද බර වෙන්න පටන් ගන්නවා? මහ පොළවට. දැන් මම මුලින් කිව්වා අර බිලිඳු දරුවා උඩුබෙලිය අතට උඩ අතට තමයි ඉන්නේ. උඩ අතට ඉන්න දරුවා කෙලින් වෙලා ඊළඟට දැන් කොහාටද එන්නේ?
මේ අතට හිටපු දරුවා මේ අතට කෙලින් වුණා. දැන් එනවා මේ අතේ ඉඳලා මේ පැත්තට. බිමට බර වෙන ගතිය වැඩි. කායික ශක්තිය අඩු වේගෙන යනවා. තවත් ශරීරයේ ටිකක් දුර්වල වෙන්න පටන් ගන්නවා. අවුරුදු 70 ඉඳලා 80ට ප්‍රවංක දශකයේ ඉදිරිය වංක කිව්ව මෙහෙ වක ගහෙන්න පටන් ගන්නවා. අන්න එතකොට අඩිය තියෙන තැන නෙවෙයි තිය වෙන්නේ. අඩිය තියෙන තැන නෙවෙයි තිය වෙන්නේ. වාරු නැති වෙනවා. එතකොට හැරමිටක් පොළු කෑල්ලක් වොමනා වෙනවා. වාඩි වෙලා හිටියොත් නැගිටින්න බෑ. කකුල් දෙක දිගෑරගෙන හිටියොත් නවා ගන්න බෑ. එක ඉරියව්වකින් අපට ඉන්න බැරි වෙනවා. ඒකත් ගෙවෙනවා. අවුරුදු 80 ඉඳලා 90ට මෝහ දශකේ කල්පනා ශක්තිය අඩුයි. මතක ශක්තිය අඩුයි. යන්නේ කොහෙද ඉන්නේ කොහෙද කරන්නේ මොනවද කියන්නේ මොනවද මතක නැහැ. පොඩි ළමයි වගේ. බත් ටික කාලා කියනෝ කෑවේ නෑ කියලා. බීට් ටික බීලා කියනෝ බිව්වේ නෑ කියලා. සමහර වෙලාවට මේ මගේ දුව පුතා කියලා අඳුරන්නේ නෑ. දුවට කතා කරනවා අම්මේ කියලා. පුතාට කතා කරනවා තාත්තේ කියලා. නැත්තම් දුවට කතා කරනවා නැන්දේ කියලා. නැත්තම් අක්කේ කියලා නංගි කියලා. මතක නැහැ. ඒකත් ගෙවෙනවා. අවුරුදු 90 ඉඳලා 100ට මොකක්වත් බෑ. සයන දශකේ. බිලුදු කාලෙත් කවන්න ඕනේ, පොවන්න ඕනේ, නාවන්න ඕනේ, නැගිටවන්න ඕනේ, ඇවිද්දවන්න ඕනේ, කැතකුණු අදින්න ඕනේ, ඇඳුම් අඳවන්න ඕනේ. බිලිඳු කාලේ. දැන් මොකද වෙලා තියෙන්නේ? 90 ඉඳලා 100ට මොකක්වත් බෑ. මගේ කියලා කිසිම දෙයක් මට කර කියාගත නොහැකි මට්ටමට වැටෙනවා. පුළුවන් කාලේ හිතුවා මට මොනවද බැරි කියලා. බැරි වෙනකොට හිතනවා මට මොනවද පුළුවන් කියලා. පුළුවන් දාට බැරි දෙයක්වත් නැහැ, බැරි දාට පුළුවන් දෙයක්වත් නැහැ. ඉස්සර රබම් පදේ හැදිලා තියෙන්නේ බුදුබණ පදයට අනුවයි. නාකිත්තරිකිට තෙයි කාටත් මේ ටික වෙයි. මේවා හිතන්නේ නැහැනේ මිනිස්සු. හැමදාම මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා ජීවත් වෙන්න. මේක තමයි ඇත්ත. අම්මලා තාත්තලා වයසට යනකොට මොනතරම් ධනවත් බලවත් කොච්චර දක්ෂ දරුවෝ ඉන්නවද? පුළුවන් ද වලක්වා ගන්න බෑ. දරුවෝ වයසට යනකොට සමහර අම්මලා ඉන්න කොච්චර බල සම්පන්න අම්මලා ඉන්නවද? ධනවත් බලවත්. පුළුවන් ද දරුවෝ වයසට යනකොට නතර කරන්න? ඒත් බෑ. පැහැදිලි පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ ව්‍යාධි භයං, ලෙඩ දුක් හැදීම. බැලු බැල්මට අපි කවුරුවත් ලෙඩු නෙවෙයි මෙතන ඉන්නේ. එහෙම කිසිම ලෙඩක් දුකක් පේන බව තියෙන බව පේන්නේත් නැහැ. ලෙඩ දුක් හැදීම පුදුමයකුත් නෙවෙයි. ලෙඩ දුක් හැදීම අස්වාභාවික දෙයක්ුත් නෙවෙයි. ලෙඩ දුක් හැදීම පුදුමයට හේතුවකුත් නෙවෙයි. ලෙඩ දුක් හැදීම ස්වභාවිකයි. ඇයි මං එහෙම කිව්වේ? බණ කියන මගෙත් බණ අහන ඔබෙත් මුළු මහත් ලෝක ප්‍රජාවගේම බැලු බැල්මට පේනවා ඔලු ගෙඩියක් පේනවා, ඇස් දෙකක් පේනවා, නහයක් පේනවා, කටක් පේනවා, කන් දෙකක් පේනවා, අත් දෙකක් පේනවා, ඇඟක් පේනවා, කකුල් දෙකක් පේනවා. බැලු බැල්මට උච්චරයිනේ පේන්නේ. නමුත් විජේ සූත්‍රයේදී තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සචේ ඉමස්ස කායස්ස ඉදින් මේ ශරීරය අන්තෝ ඇතුළත තියෙන ටික බහි පිටතට අරගත්තු කොට උරයක් කන පිට හරවනෝ වගේ හැරෙව්වොත් දණ්ඩන් නූන ගහෙත්වාන පොල්ලක් අතේ තියාගෙන ඉන්න ඕනේ. කාකේ කාක්කන්ගෙනුයි සෝනේච බල්ලන්ගෙනුයි වාරේ ආරක්ෂා කරගන්න. බලන්න නැද්ද කියලා. මීකුණක් දැක්කහම කපුටු කොච්චර එනවද? බල්ලෝ කොච්චර එනවද? මලකුණක් දැක්කහම කොච්චර සත්තු එනවද?
මේ කාරණේ තවත් හොඳට බුදුහාමුදුරු පැහැදිලි කරනවා. ද්වත්තිංසාකාරයේදී ඔබෙත් මගෙත් ශරීරයේ හැදිලා තියෙන්නේ රන් රිදී මුතුමැණික් වලින් නෙවෙයි. වෙනත් ලෝහයකුනුත් නෙවෙයි. ඔබෙත් මගෙත් ශරීරයේ නිර්මාණය වෙලා තියෙන්නේ නරක් වෙන කුණු වෙන දිරන මහ පොළවට පස් වෙලා යන කෑලි 32ක එකතුවක්. මොනවද කෑලි 32? ඉමස්මින් මේ කායේ ශරීරයෙහි අත්ථි ඇත. ඔබෙත් මගෙත් ශරීරයේ ඇත. මොනවද ඇත? කේසා කෙස්, ලෝමා ලෝම, නකා නියපොතු, දන්තා දත්, තචෝහම. මන්සම්මස්, නහාරු නහර, අට්ටි ඇට, අට්ටි මින්ජා ඇට මිදුළු, වක්කං වකුගඩු දෙකක්. හදයන් හෘදයේ වස්තුවක්, යකණං අක්මාවක්, කිලෝමකං දලබුවක්, පිහකම් බඩදිවක්, පප්පාසං පෙනහළු දෙකක්. අන්තං කුඩා බඩවැල්, අන්තගුණම් මහා බඩවැල්, උදරියං ආමාශයක්, කරීසම් පැසුණු ආහාර සමග නොපැසුණු ආහාර, පිත්තම් පිත. සෙම්මං සෙම, පුබ්බෝ සැරව, ලෝහිතං ලේ, සේදෝ දහදිය, මේදෝ මේද නැමැති තෙල, අස්සු කඳුළු, වසා වරණු නැමැති තෙල, කේලෝ කෙල, සිංහානිකා සොටු, ලසිකා අසුචි, මුත්තං මුත්‍රා, මට්ටලුංගං මොලයක්. බලන්න කෑලි 32 ගලවලා අයින් කරයින් පස්සේ මගේ කියලා මුකුත් තියනවද බලන්න. මගේ නම් මම නම් මේක මට ඕන හැටියට තියෙන්න එපා තිබුණ අය නෑනේ. ඉපදිච්ච දවසේ ඉඳලාම වෙනස් වෙවි ආවා. ඕකට තමයි බුදුහාමුදුරු විපරිණාම දුක්ඛතා කියන්නේ. වෙනස් වෙන නිසානේ දුක. වෙනස් නොවෙනවා නම් එහෙම දුකක් නෑනේ. දැන් අද 79 වෙනි ජන්මදිනයේ සිහිපත් කරන අම්මා එකපාරට 79 ආවද? නෑනේ. අර මා මුලින් කිව්වා වගේ අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා මගේ ජීවිතේ විවිධ පෙරලි ඇති වෙලා ළමා කාලේ තිබුණා, තාරුණ්‍ය වයසේ තිබුණා, කසාද බැඳ, දරුමල්ලු ලැබුව, මුණුබුරු මිනිපිරියෝ, ගෙවල් දොරවල්, ඉඩ කඩන්, නොයෙකුත් දේවල් ණයතෙන් හිතවතුන් තනියමනේ ආවේ. තනියම ආවේ. මොකුත් ගෙනාවේ නැහැ. අද කොච්චර ඉන්නවද පිරිසක්. ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරන මෙන්න මේ ශරීරයේ ලෙඩ වෙනවා ක්‍රම 8කට. ඔබෙත් මගෙත් ශරීරයේ ලෙඩ වෙනවා ක්‍රම 8කට. පළවෙනි ක්‍රමය තමයි පිත්ත සමුට්ඨාන ආබාධා. පිත්ත කිපීම නිසා ඇතිවන රෝගාබාධ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව පිත කිපෙනකොට ක්‍රම 40කට ශරීරයේ ලෙඩ කරනවා. දෙවෙනි ක්‍රමය තමයි සෙම්ම සමුට්ඨාන සෙම්ම සමුට්ඨාන ආබාධා. සෙම්ම සමුට්ඨාන කියලා කිව්වේ සෙම කිපෙනකොට ක්‍රම 20කට ඔබෙත් මගෙත් ශරීරයේ ලෙඩ කරනවා. ලෙඩ වෙනවා. තුන්වෙනි එක තමයි වාත සමුට්ඨාන ආබාධ. වාතය කිපීම නිසා ඇතිවන රෝගාබාධ ක්‍රම 80කට ශරීරයේ ලෙඩ කරනවා. බලන්න පිතෙන් 40යි, සෙමෙන් 20යි, වාතෙන් 80යි. එතනම 140යි. හතරවෙනි ක්‍රමය තමයි සන්නිපාතික ආබාධ. දැන් গুপ্ত විද්‍යාව කියන්නේ සන්නිය කියලානේ. මේ සන්නිය කියන වචනේ තේරුම කරුණු කීපයක් හේතු කොටගෙන මොනවද කරුණු? වා, පිත්, සෙම්. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ. තත්ත්ව භයානකයි. සාමාන්‍ය කෙනෙකුට බෙහෙත් කරන්න බෑ, විශේෂඥ දැනුමක් තියෙන්න ඕනේ. සාමාන්‍ය කෙනෙකුට බෙහෙත් කරපුවම වෛද්‍යවරයෙක් ලවා බෙහෙත් ගත්තාම සමහර වෙලාවට මරණං වා නිගච්ඡිස්සති මරණ මත්තං වා දුක්ඛං එක්ක මැරෙනවා. නැත්තම් මරණය වගේ සදාකාලික ඇඳට වෙලා දුක් විඳ ඉඳ වෙනවා.
ඒකට තමයි සන්නිපාතික ආබාධා කියලා. ඊළඟට උතුපරිණාමජා ආබාධා ඍතු විපර්යාසය. සමහර කාලෙට අධික සීතලයි. ඔරුත්තු නොදෙනකොට මොකද වෙන්නේ? ලෙඩ වෙනවා. සමහර කාලෙට අධික වර්ෂාව. ඔරුත්තු නොදෙනකොට මොකද වෙන්නේ? ලෙඩ වෙනවා. සමහර කාලෙට අධික සීතලයි. ඔරුත්තු නොදෙනකොට මොකද වෙන්නේ? ලෙඩ වෙනවා. ඒක තමයි ඍතු විපර්යාසය. ඊළඟ එක විෂම පරිහාරජා ආබාධා. වසවිස ශරීර ගත වීම නිසා ඇතිවන රෝගාබාධ. මම මේකේ පැතිකඩ කීපයක් දකිනවා. එකක් තමයි මව් කුසින් බිහි වුණු දරුවා මව් කිරි ටික බොන තාක්කල් නිරෝගී. මව් කිරි බීම අත්හැරියේ යම් දිනකද මේ දරුවා කෑවෙත් වහ බොන තරමක් බිව්වෙත් වහ. ඒ කොහොමද? පලිබෝධනාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. මොනවද? විටමින්ද නැහැ. බෙහෙත්ද නැහැ. විසමයි. දෙකක් නැහැ, විසමයි. එකපාරට මැරුවොත් මිනි මැරුමක් වෙනවා. ඒක නිසා අපි එකපාරට මරන්නේ නැහැ. ටික ටික මරනවා. සමහර වෙලාවට අවුරුදු 35ක් 40ක් 50ක් 60ක් ගිහිල්ලා මරනවා. කොහොමද මරන්නේ? පලිබෝධනාශක අනතුරු සහිතයි ප්‍රවේශමින් පරිහරණය කරන්න. මේ වසනේ විස රසායනික. මෙතකොට මේවා ප්‍රමිතියකට අනුව අපිට කියනවා මෙච්චර මේ කෘමිනාශක දාලා ඒකට මෙච්චර වතුර දාන්න ඕනේ කියලා ප්‍රමිතියක් දෙනවා. ඒ ප්‍රමිතියට අනුව අපි දිය කරලා මොනවටද ගහන්නේ? වී ටිකට ගහනවා. එළවලු ටිකට ගහනවා. පළතුරු ටිකට ගහනවා. වී ටිකට ගහනවා, එළවලු ටිකට ගහනවා, පළතුරු ටිකට ගහනවා. කොහොමද ගහන්නේ? ප්‍රවේශමෙන්. ප්‍රවේශමෙන් මේවා හැදෙනවා. ප්‍රවේශමෙන් කපනවා, නෙලනවා. ප්‍රවේශමෙන් වෙළඳ පොළට එනවා. මොනවද මේ? සියලුම රසායන, විෂ රසායන ගහපුවා එනවා. අපි වෙළඳ පොළට ප්‍රවේශමෙන් යනවා. ගිහිල්ලා ප්‍රවේශමෙන් සල්ලි දීලා අරගන්නවා. ප්‍රවේශමෙන් ගෙදරට ගේනවා. ප්‍රවේශමෙන් කපලා කොටලා උයනවා, පියනවා. කට්ටියත් එක්ක වාඩි වෙලා ප්‍රවේශමෙන් කෑම ටික කනවා. ටික දවසක් යනකොට ප්‍රවේශමෙන් දන්නේම නැතුව අපි ලෙඩ වෙනවා. ශරීරේ ලෙඩ වෙනවා. ඉස්පිරිතාලෙට යනවා. දොස්තර මහත්මයා ළඟට, නෝනා ළඟට ගියාම ප්‍රවේශමෙන් අපිව පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා ප්‍රවේශමෙන් අපිට බෙහෙත් නියම කරනවා. ඒ නියම කරපු බෙහෙත් ටික ගෙදරට අරගෙන ඇවිල්ලා ප්‍රවේශමෙන් බොනවා. ප්‍රවේශමෙන් බොනවා. එnde ලෙඩි වැඩි වෙනවා. ප්‍රවේශමෙන් ලෙඩි වැඩි වුණාම ඉස්පිරිතාලෙට අරගෙන යනවා. ඉස්පිරිතාලෙට අරගෙන ගිහිල්ලා දැඩි සත්කාර ඒකකේ දානවා. සමහර වෙලාවට ලෙඩේ එnde වැඩි වෙනවා. හුස්ම ගැනීම අපහසු වෙනවා. දැඩි සත්කාර ඒකකේ ඉඳලා දින කීපයක් ගත කරලා මරණයටපත් වෙනවා. හැබැයි ප්‍රවේශමෙන්. ඊළඟට ප්‍රවේශමෙන් කපලා කොටලා පරීක්ෂා කරලා ප්‍රවේශමෙන් තීන්දුවක් දෙනවා. මොන හේතුවක් නිසාද මැරුණේ කියලා. ඊළඟට ඒ මිනිහා අරගෙන ප්‍රවේශමෙන් මල් ශාලාවට යනවා. ප්‍රවේශමෙන් එම්බාම් කරනවා, පෙට්ටියක තැන්පත් කරනවා, ප්‍රවේශමෙන් ගෙදරට ගේනවා. ප්‍රවේශමෙන් ඉතින් මිනිහ දිහා බල අපි ඉතින් අඬනවා, බිලාප දෙනවා, කෑ ගහනවා, නිදි මරනවා. ඊළඟට පාංශකූල කටයුතු නිම වුණාට පස්සේ ප්‍රවේශමෙන් ගමන කනත්තෙන් කෙලවර වෙනවා. බුදු අම්මේ මෙහිම ප්‍රවේශමක්. පලිබෝධනාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. මේ එක පැත්තක විනාශයක්. ඊළඟට මත් කුඩු, මත් වතුර, දුම්පානය තව පැත්තක්. වාහන වලින් පිටවන අධික දුමාරය වාතලයට මුසු වෙනවා. වාතලය අපවිත්‍ර වෙනවා. අපිරිසිදු වාතය ආග්‍රහණය කරනකොට අපි ලෙඩ වෙනවා. කර්මාන්ත ශාලාවලින් පිටවෙන විෂ රසායන, විෂ ද්‍රව්‍ය වතුරට මුසු වුණාම ඒ වතුර බිව්වහම අපි ලෙඩ වෙනවා. ඒ එක පැත්තක විනාශය. ඊළඟට ඕපක්කමිකා ආබාධා. උපක්‍රම මගින් වෙඩි තියනවා, බෝම්බ ගහනවා, ඇසිඩ් ගහනවා, කඩු වලින් කපනවා, පිහි වලින් අනිනවා. එක පැත්තක්.
ඊළඟට සමහර වෙලාවට গুপ্ত විද්‍යාව යంత్ర මන්ත්‍ර ගුරුකම් කරන සමහර වෙලාවට සමාජ රෝග මේ තව පැත්තක් ඕපක්කමිකා ආබාධ අටවෙනි එක තමයි කම්ම විපාකජ ආබාධ අපි දන්නේ නැහැ සංසාරේ මොනවා කරලා ඇවිල්ලා ඉන්නවද කියලා අපි කිසි කෙනෙකුට කියන්න බෑ පෙර සංසාරේ යම් යම් ආත්ම භාවවල සිදු කරපු අකුසල කර්ම විපාක දීම නිසා ඇතිවන රෝගාබාධ වලට තමයි කම්ම විපාකජ ආබාධා කියලා කිව්වේ. බුදුහාමුදුරුවන්ට කර්ම 16ක් විපාක දුන්නා. මුගලන් මහරහතන් වහන්සේට, සරියුත් මහරහතන් වහන්සේට, සීබලී මහරහතන් වහන්සේට, ලෝසක මහරහතන් වහන්සේට, චක්කුපාල මහරහතන් වහන්සේට, දාරුචීරිය මහරහතන් වහන්සේ ආදී කොට ඒ ස්වාමීන් වහන්සේලාට කර්ම මහරහතුන් වහන්සේලාට කර්ම විපාක දුන්නා නම් ප්‍රතග්ජන ලෝකේ අපි ගැන මොන කතාවද පින්වතුනි පැරණි කියමනක් තියෙනවා යකඩ මල්ලයි හාල් මල්ලයි එක තැන තියෙනවා. ගුල්ලෝ ගහනවා යකඩ මල්ලට. හාල් මල්ලයි යකඩ මල්ලයි එක තැන තියෙනවා. ගුල්ලෝ ගහනවා යකඩ මල්ලට. හාල් මල්ලේ මොනවද බලන්න තියෙන්නේ? ගුල්ලෝ ගහලා තියෙන යකඩ මල්ලට නම් බුදුපසේ බුදුමහරහත් උත්තමයන් වහන්සේලාට කර්ම විපාක දෙනකොට ප්‍රතග්ජන ලෝකේ අපි ගැන මොන කතාවද පින්නේ? ඒකට තමයි කම්ම විපාකජ ආබාධා කියලා. වර්තමාන සමාජයේ මේ කොටස් 8 කොටස් 3කට බෙදන්න පුළුවන් වර්තමාන සමාජය. එකක් තමයි අපිට හැදෙන ලෙඩ. එක එක විදිහේ හැදෙන ලෙඩ තියෙනවා. දෙක අපි දාගන්න ලෙඩ. තුන අපිට වැටෙන ලෙඩ. හැදෙන ලෙඩ, දාගන්න ලෙඩ සහ වැටෙන ලෙඩ. මේ තුනෙන් වැඩි මොන ලෙඩද? දාගන්න ලෙඩම තමා වැඩි. කියා දා ගන්නවා. කියා දා ගන්න. ඒ කෙසේ වෙතත් අම්මලා තාත්තලා ලෙඩ දුක් වලට ගොදුරු වෙනකොට දරුවන්ට වළක්වන්න බෑ. දරුවෝ ලෙඩ දුක් වලට ගොදුරු වෙනකොට අම්මා තාත්තට වළක්වන්න බෑ. යමක් කමක් දීපලක් තියනවා නම් ඒක බෙදලා ගන්න පුළුවන්, බෙදා හදා ගන්න පුළුවන්. ලෙඩ දුක් බෙදා හදා ගන්න පුළුවන්ද? බෑනේ. දුවේ ඔයා ටිකක් ගන්න, පුතේ ඔයා ටිකක් ගන්න, මුණුබුරෝ මේ ටික ගන්න, මිනිබිරි මේ ටික ගන්න කියලා එහෙම ලෙඩ දුක් බෙදා දෙන්න බෑ පින්වතුනි. තියෙන දීපල වස්තුව නම් බෙදා දෙන්න පුළුවන්, ලෙඩ දුක් බෙදා දෙන්න පුළුවන් කමක් නැහැ. ලෙඩ දුක් බෙදා දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් පැහැදිලි. ලෙඩ දුක් වලට ගොදුරු වෙනකොට අම්මලා තාත්තලා වළක්වා ගන්නට, රැක ගන්නට, ආරක්ෂා කර ගන්නට දරුවන්ට බෑ. දරුවෝ ලෙඩ දුක් වලට ගොදුරු වෙනකොට, යටත් වෙනකොට අම්මා තාත්තට වළක්වා ගන්න බෑ. පැහැදිලි. තුන්වෙනි කාරණේ මරණ බය. මරණය. මොකද්ද මරණය? ආයු උස්මාච විඥානං යදා කායං ජහන්තිමං අපවිද්දෝ තදා සේති නිරත්තංව කලින්ගරං. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඔබෙත් මගෙත් ශරීරයේ පැවැත්ම සඳහා අවශ්‍ය කරන ධර්මතා තුනක් තියෙනවා. එක ආයු, මම ගෙනාපු ආයුෂ. දෙක උස්මාච. උස්මාච කියලා කිව්වේ ශරීර උෂ්ණත්වය. ෆැරන්හයිට් අංශක 98.4 මේක බිඳුවට බහිනවා. විඥානං කිව්වේ සිත. ආයුෂත්, ශරීර උෂ්ණත්වයත්, සිතත්. මේ ධර්මතා තුන මගේ ශරීරයෙන් ජහන්තිමං යම් දවසක ඉවත් වෙනවද, ගිලිහුණාද, අයින් වෙනවද, අයින් වුණාද, අන්න එදාට කියනවා නමක් මරුණා කියලා. මරුණට පස්සේ පොදු නමක් එනවා. මොකද්ද? මිනියනේ. මගෙත් මිනිය, ඔබෙත් මිනිය, රජාගෙත් මිනිය, ඇමතියාගෙත් මිනිය, මහ ඇමතියාගෙත් මිනිය, මොකාගෙත් මිනිය තමයි. දුප්පත් පැලේ මැරෙන මිනිස්සයාගෙත් මිනිය, මහ පාරේ මැරෙන මිනිස්සයාගෙත් මිනිය. සමහරු ඉතින් ඔකට දේහිය කියනවා, කලේබරය කියනවා, එක එක ඒවා කියනවා. නමුත් එකම වචනේ මිනිය. මිනිය කියන වචනේ තේරුම මොකද්ද? ඇතුළත හරවත් කිසිම සාරවත් කිසිමක් නැති හිස් කොපුව කියන්නේ.
ඇතුළත හරවත් සාරවත් කිසිවක් නැති හිස් කොපුව කියන එක තමයි මිනිය කියන වචනේ තේරුම. මේකේ මොනවද ගන්න තියෙන්නේ? මුකුත් ගන්න තියෙනවද බලන්න. අලියා පන පිටින් ඉඳෙද්දි උගේ වලිගේ තියෙන කෙඳි ටික ගලවලා අපි අරගෙන ඇඟිල්ලට දා ගන්නවා මුදු වලට. රත්තරම් මිශ්‍ර කරලා හරි කලවම් කරලා හරි මොනවා හරි කරලා වලල්ලට හදා ගන්නවා බේස්ලට් කියලා. එහෙම දාගෙන ඉන්නවා සමහර. අලියට විතරද කෙඳි තියෙන්නේ? දැන් මට නම් නෑනේ. ඔය ඇත්තන්ට බලන්න ඔළුවේ කොච්චර කෙඳි තියෙනවද කියලා. කළු පාට කෙඳි තියෙනවා, සුදු පාට කෙඳි තියෙනවා, කළු සුදු දෙකම කලවම් වෙච්ච කෙඳි තියෙනවා නේද? කවුරුවත් ගලවලා බේස්ලට් කියලා වලල් වලට දාගෙන ඉන්නවද? මුදු වලට දාගෙන ඉන්නවද? නෑ. කෑමක් කනකොට බීමක් බොනකොට ඔය එක කෙන්දක් කෑමක තිබුණොත්, බත් පිඟානේ එහෙම තිබුණොත්, තේ ටිකක් බොනකොට ඔය එක කෙන්දක් තේ කෝප්පේ තිබුණොත්, කයිද බොයිද? කයි බොයි. අර කරන් දාලා දීපු අයට, උයාපු අයට, ගෙනා දීපු අයට හැමෝටම සෙත් පත කයි. දන්නවනේ සෙත් පත නැහැටි නේද? එතකොට ඒ තරම් අපුලයි. දත් වර්ග 4යි. ත්‍රුන්තක රදනක චාරුවක පුරස්චාරුවක ඉරනවා පලනවා කුඩු කරනවා අඹරනවා. මේක තමයි කට ඇතුලේ හිද්ද වෙන්නේ. එතකොට රදනක කියන්නේ උල් දත් 4. අපේ උල් දත් තියෙනවා ඒ තරම්ම උල් නෑ. මේ රදනක කියන දත් වර්ග 4 ගන්නවා, දත් 4 ගන්නවා කාගේද? කොටින්ගේ. බල්ලන්ගේ ගන්නෙත් නෑ. පූසන්ගේ ගන්නෙත් නෑ. වඳුරන්ගේ ගන්නෙත් නෑ. එළුවන්ගේ ගන්නෙත් නෑ. හරක්ගේ ගන්නෙත් නෑ. සිංහයාගේ ගන්නෙත් නෑ. එතකොට වලහගේ ගන්නෙත් නෑ. කාගේවත් ගන්නෙ නෑ. ගන්නේ එකම සතාගේ. කොටියාගේ. ඒ උල් දත් 4 අරගෙන සමහර ඉතින් කරේ එල්ලගෙන ඉන්නවා. රත්තරන් කොපු වල රිදී කොපු වල දාලා මොනවා හම්බ වෙනවද මන් දන්නේ නෑ. එල්ලගෙන ඉන්නවා. හැබැයි උපන්තයකට කවදාකවත් දත් එහෙම මදින්නේ නැහැ. අපි දවසට 4 ගමනක් 3 ගමනක්වත් දත්ම අඩු වශයෙන් 2 ගමනක්වත් මදිනවනේ. අපේ දත් කවුරුවත් එල්ලගෙන ඉන්නවද බලන්න. එච්චර පිරිසිදු කරපු කටේ දත් ටික මේ මගේ ආච්චිගේ දත, සීයාගේ දත, මහත්තයාගේ දත, නෝනාගේ දත, අම්මගේ දත, තාත්තාගේ දත කියලා කවුරුත් එල්ලන් ඉන්නවද? නෑ. කිසිම දතක් එල්ලන් ඉන්නේ ඒ තරම් අපුලයි. අලියගේ හක්ක දෙහියඹුලින් උරච්චි කරලා ගානවා. අපට සෙන්කෝපියත් එක්ක හැදෙනවා රෝගයක් කම්මුල් ගාය කියලා. අලි හක්ක දෙහියඹුලින් උරච්චි කරලා ගාපුවම සනීප වෙනවා. එතකොට අලියට විතරද හකු තියෙන්නේ? අපිටත් හකු දෙකක් තියෙනවා දෙපැත්තේ. ගන්නවද අපේ හකු දෙක දෙහියඹුලින් උරච්චි කරලා ගන්න මොනම ගායකටවත් නෑනේ පින්වතුනි. කිසිම ගායකට ගන්නෙ නෑ. වටිනාකමෙන් අඩුම සතා මීහරක. මොනවද ගන්න නැත්තේ? ගොම ටික ගන්නවා, මුත්‍රා ටික ගන්නවා, කිරි ටික ගන්නවා, මරනවා, මසුත් කනවා, හැමටත් අඩි බානවා, අන්තට්ටුවත් ගන්නවා. ඊළඟට කටු ටික වල දාලා තියලා දිරලා පොළොට ඉස්සාම කුඩු කරලා පසේ සාරවත් ගතිය වැඩි වෙනවා. අපේ මොනවද ගන්නේ? ගන්නවා එකක් ගන්නවා. මොනවද? මිනි අලු. මොකටද ගන්නේ? සෙත් පතන්නද? ආශිර්වාද කරන්නද? නෑනේ. වැටිච්ච තැන පාළු වෙලා යනවා. ඔච්චරමයි ගන්න. ඒක ගන්නේ විනයක් විනාශයක් විපතක් කරන්නමයි. වෙන මොකුත් ගන්න දෙයක් නෑ. නිරත්තං ඉබ කලින් කර. මාත් මැරෙනවා. ඔබත් මැරෙනවා. මුළු ජීවිතය ඉහළන ලද කුඩයක්ය අටලෝ දහම එහි එක නනයක්ය මිනිසා විසින් උසුලා යන කණුවක්ය මරණය කුඩය අකුලන පොඩි ඇනයක්ය මරණය කුඩය අකුලන පොඩි ඇනයක් පුංචි ඇනයක් පිඟුද
ආයු උස්මාච විඥානං මේ ධර්මතා තුන මගේ ශරීරයෙන් ජහන්ති මං යම් දවසක ඉවත් වුණාද අන්න එදාට කියනවා මැරුණා කියලා. මාත් මැරෙනවා ඔබත් මැරෙනවා. බලන්න නැද්ද කියලා? මීට අවුරුදු 10කට උඩදී අපේ ජීවිතයට බොහොම ආදරය කරපු සමීපයෙන් හිටපු ඒ වගේම අපට හදවතින් ආශිර්වාද කරපු දුක සැප හොයා බලා කටයුතු කරපු හොඳ ගුණවත් අය කී දෙනෙක් මේ අවුරුදු පහුගිය අවුරුදු 10 තුල අපට අහිමි වුණාද? තවත් අවුරුදු 10ක් විතර යනකොට අපි කී දෙනෙක් මෙතන ඉඳීද? තව අවුරුදු 25ක් 30ක් 40ක් විතර යනකොට අපි කවුරුවත් ඉඳීද? නෑ. අලුත් කට්ටියක් එනවා. ඔක තමයි ඇත්ත. එහෙනම් මාත් මැරෙනවා ඔබත් මැරෙනවා. කොහොමද මැරෙන්නේ? ආයුක්ඛය මරණය, පරමාවුෂ භුක්ති විඳීමෙන් සිද්ධ වන මරණය. කම්මක්ඛය මරණය, කර්මයේ ක්ෂය වීමෙන් සිද්ධ වන මරණය. උභයක්ඛය මරණය, ආවුසත් කර්ම ශක්තියක් දෙක එකවර ඉවර වීමෙන් සිද්ධ වන මරණය. උපච්ඡේදක මරණ, අපි කිසිම කෙනෙකු නොසිතූ නොපැතූ නොසිතන නොපතන අවස්ථාවන් වල හදිසියේ සිද්ධ වන මරණ වලට තමයි උපච්ඡේදක මරණ කියලා කිව්වේ. දැන් මොකද කරන්න ඕන? වයසට යන බව පැහැදිලි. ලෙඩ දුක් හැදෙන බවත් පැහැදිලි. මැරෙන බවත් පැහැදිලි. දැන් මොකද කරන්න ඕන? ඒ ගැන හිත ඉන්නද මේ බුදුහාමුදුරුව අපිට දේශනා කළේ? නෑ. ඒ ගැන හිත ඉන්න නෙවෙයි. ඒ ගැන බුද්ධිමත්ව කල්පනා කරලා මෙන්න මේ ටික කරන්න කිව්වා. මොකද්ද ටික? චරිතබ්බං බ්‍රහ්මචරියං. චරිතේ ලස්සන කරගන්නේ වකට සාප්පු වල තියනවද? නෑනේ. චරිතයක් ලස්සන කරගන්න පුළුවන් මොනවයින්ද? ගුණධර්ම වලින්නේ. එන මිනිස්සු ආදරය කරන්නේ ගුණයටද බලයටද? ගුණයටනේ. බලය తాවකාලිකයි, ගුණය සදාකාලිකයි. සමහරු මිනිස්සු හිතාගෙන ඉන්නවා බලය සදාකාලිකයි, ගුණය తాවකාලිකයි කියලා. එතන තමයි වැරදුනේ. ඒ නිසා ගුණය සදාකාලිකයි, බලය తాවකාලිකයි. මිනිස්සු ආදරය කරන්නේ ගුණයට මිසක් බලයට නෙවෙයි. බලය තියෙද්දි මිනිස්සු ගුණයට නතු නොවුනොත් ඔය බලය නැති වෙච්ච දවසට බලුණු වටි. බලන්න පාරිවත් බහලා යන්න පුළුවන්ද කියලා? බෑනේ. ජීවත් වෙන ටික කාලය තුලදී මිනිස්සු හැටියට ජීවත් වෙන්න මිනිස්සු ආදරය කරන්නේ ගුණයට. කත්තබ්බං කුසලම් බහුම් දෙවෙනි පණිවිඩය. බොහෝ කුසල් දහම් මිනිරත වෙන්න. කුසල් කියලා කිව්වේ හොඳ දේවල් කරන්න. ඕනම කෙනෙකුට නරක දේවල් පහත් දේවල් හිතන්න කියන්න කරන්න හරි ලේසි. හොඳ දේවල් හිතන්නත් අමාරුයි, කරන්නත් අමාරුයි, කියන්නත් අමාරුයි. හොඳ දේවල් කරන්න නම් කියන්න නම් බණ අහන්න ඕනේ. හොඳ අය ඇසුරට ගන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයෙන් නිරන්තරයෙන් හොඳ අවබෝධයකින් සිහි කල්පනාවෙන් කටයුතු කරන්න ඕනේ. මේක යම් වැරද්දක් අඩුපාඩුවක් කරලා විනාශයක් කරලා මේක මට හොඳ නෑ, මගේ චරිතයට හොඳ නෑ, මගේ දූ පුතුන්ට හොඳ නෑ, මගේ මහත්තයාට හොඳ නෑ, මගේ ස්වාමියාට බිරිඳට හොඳ නෑ, මගේ දරුවන්ට හොඳ නෑ, මං අදහන ආගමට හොඳ නෑ කියලා තමන්ගේ හිතට දැනුණාම ඒ වැරද්ද හදාගන්න. ඒකට තමයි ආයති සංවරය කිව්වේ. ආයති කිව්වේ තමා තුළ, සංවරයක් විහික්මීම. තමා තුළ තමා හික්මීමක් ගොඩනගා ගන්න. ඇයි? නත්ති ජාතස්ස අමරණං, නොමැරෙන කිසි කෙනෙක් ඉපදිලත් නැහැ, උපදින්නෙත් නැහැ. ඉපදුණු හැම කෙනෙකුටම මරණය පොදුයි. ඊළඟට අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියං, කවදා හරි දවසක මගේ කියලා අතට අරගත්ත හැමදේම අත්හැරදා යන්න දිනයක් එනවා. ඒක කැමැත්තෙන් වෙන්න පුළුවන්, අකමැත්තෙන් වෙන්න පුළුවන්. කොච්චර අකමැති වුණත් මම අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් 90ක් 100ක් සතප්පෝපු මේ ශරීරයත් කාට හරි බාර දීලා යනවා. මේක මිහිදම් කරන්න, මේක ආදාහනය කරන්න බාර දීලා යනවා. පස්වෙනි කාරණය අප්පමාදේන සම්පාදේති. ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාදය පසුතැවිල්ලට,
මරණයට හේතුව. අප්‍රමාදය සැනසෙල්ලට එකම හේතුවයි. ඒක තමයි බුදුහාමුදුරුව අපට දෙන පණිවිඩය. සා ජීවත් වෙන ටික කාලය තුලදී හොඳ මිනිස්සු හැටියට ජීවත් වෙන්න බලමු. බණනං නිබෝරුය මුනිවර ඉන්නේ කය නම් නොතිරය අදහා ගන්නේ පනනම් තන අග පිනි බිඳු වැන්නේ පින නම් නොපමා වම කරගන්නේ ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක ශාසන ධර්ම දේශනාමය පින්කමේ ප්‍රධාන දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ යු ඇග්නස් පෙරේරා මෑණියන් වහන්සේ තමන්ගේ 79 වෙනි ජන්මදිනය අරමුණු කරගෙන මෑණියන්ට ආශිර්වාද කරලා තමන්ගේ දූ පුතුන්ට බෑනාවරු ලේලිවරු මුණුබුරු බිනිබිරියන්ට පවුලේ සෑම සියලු දෙනාට ආශිර්වාද කරලා අසනීපව සිටින අතපත්තු මහත්මයාට තුමාට ආශිර්වාද කරලා ඒ වගේම පරලෝකසපත් වන්ට යෙදුණු බර්නාඩ් රණතුංග මහත්මයා ඇතුළු කොට මේ සෑම සියලු දෙනා නමින් මියගිය ගුරුවර දෙමව්පිය බඳු මිත්‍රාදීන් වෙතොත් ඒ හැමෝටමත් පිපින් දෙමු. එත්තාවතා චම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සිද්ධ කිහිරලි සමම් බොක්ෂල් විභීෂණ සිව්වරම් රජනිති සිද්ධ මහ වඹුසක් රයිසිවර කතර ගම දෙවියනුත් එදන් ඇති සිද්ධ පත්තිනි 12 දෙවියෝ භද්‍රකාලී දේවි ගණපති